දැන් දුෂ්‍රාවීතාවය කියන්නේ මොකක්ද? මේක හරියට ඝර්ෂණ බලය වගේ එකක් තමයි. ඒ කියන්නේ ඝර්ෂණය වගේ තමයි දුෂ්‍රාවීතාවය. දැන් තරලයක් ගලාගෙන යනකොට එයා ගලාගෙන යන්නේ මේ තරල ස්තර වශයෙන්. කියන්නේ නිකන් අංශු පෝලිං වශයෙන්. එතකොට ඔය මේ අංශු පෝලිං අතර සාපේක්ෂ චලනයක් තියෙනවා. ඒ කියන්නේ මේ එක් ස්තරයකට සාපේක්ෂව තව ස්තරයක සාපේක්ෂ චලිතයක් තියෙනවා. දැන් මේවා ස්තර. එතකොට මේ එක ස්තරයකට සාපේක්ෂව තව ස්තරයක් චලනය වෙනකොට ඒ ස්තර අතර ඇති වෙනවා ඝර්ෂණයක්. ඒ ඝර්ෂණ බලයට අපි කියනවා දුෂ්‍රාවීතා බලය කියලා. එම ඝර්ෂණය නිසා මේ චලිතයට ඇති කරන බාධාව තමයි අපි දුෂ්‍රාවීතාවය කියලා කියන්නේ. ඒ නිකන් දුෂ්‍රාවීතාවය මේ ඝර්ෂණය වගේ එකක්. හරි. මොකද මේ ස්තර අතර සාපේක්ෂ චලිතයේදී එම මේ චලිතයට බාධා කරන දේ තමයි අපි දුෂ්‍රාවීතාවය කියලා කියන්නේ. ඒකට එම බාධා කිරීමට ඇතිවන බලය දුෂ්‍රාවීතා බලය කියලා කියනවා. මේ අපි ඒක පොඩ්ඩක් ලියාගමු. ලියන්න තරලයක තරලයක් ගලා යාමේදී තරලයක් ගලා යාමේදී එහි ස්තර අතර සාපේක්ෂ චලිතයක් ඇති වේ. ස්තර අතර සාපේක්ෂ චලිතයක් ඇති වේ. එවිට එම ස්තර අතර චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලයක් ඇති වේ. නැත්නම් එම ස්තර අතර ඝර්ෂණ බලයක් ඇති වේ. මේ දුෂ්‍රාවීතා බලයයි මේ දුෂ්‍රාවීතා බලයයි එසේ චලිතයට එරෙහිව ඝර්ෂණයක් ඇතිවීමේ ගුණය දුෂ්‍රාවීතාවය. චලිතයට එරෙහිව ඝර්ෂණයක් ඇතිවීමේ ගුණය දුෂ්‍රාවීතාවය. එතකොට දැන් මේ දුෂ්‍රාවීතාවයෙන් ගලා යාමේ හැකියාව අඩු කරනවා. එතකොට දුෂ්‍රාවීතාවයේ දුෂ්‍රාවී වැඩි ද්‍රව ගලා යන්නේ අඩු වේගයෙන්. අඩු ද්‍රව හොඳින් ගලා යනවා. අපි කියනවා මීපැණි කියන්නේ අධික දුෂ්‍රාවීතාවයක් තියෙන ද්‍රවයක් කියලා කියනවා. එතකොට මීපැණි අපිට දැන් බෝතලේ අනිත් පැත්ත හැරෙව්වත් ගලාගෙන යන්නේ බොහොම අඩුයි. එහෙම කියලා කියනවා. එතකොට අපිට දැන් මීපැණි ටිකක් එළියට ගන්න ඕන නම් අපි කරන්නේ මීපැණි බෝතලේ රත් කරනවා. රත් කළාම මේ ටිකක් ගලා යාමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණාම දුෂ්‍රාවීතා ගුණය අඩු වෙනවා. ඒ දුෂ්‍රාවීතා බල අඩු වෙනවා. ගලා යාමේ හැකියාව වැඩි වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි හිතුවොත් දැන් බටයක් ගත්තොත් අපි බටයක් ගත්තොත් ඔය තියෙන බටේ ඇතුලේ තරලයක් ගලනකොට ඒක ගලන්නේ මෙන්න මේ. තරලේ ගලන්නේ ඔය ආකාරයට. ඒ කියන්නේ ස්තර ඔන්නෝම තමයි පිළිගන්නේ.
එතකොට මේ මෙහෙම තමයි ස්තර ගලාගෙන යන්නේ. අපි කියනවා මේ වැඩිම වේගයක් තියෙන්නේ මේ හරි මැදම තියෙන ස්තරේ. හරි මැද්දෙන් ගලන ස්තරයක තමයි වැඩිම වේගයක් තියෙන්නේ. මෙයාට තියෙනවා මේ Vmax. එන්න වේගය අඩු වෙනවා. ඒකයි මෙහෙම ෂේප් එකක් ඇවිල්ලා තියෙන්නේ. අඩුම වේගයේ තියෙන්නේ මේ පතුලෙම මේ පෘෂ්ඨයත් එක්ක ස්පර්ශ වෙලා තියෙන ස්තරය. එයාගේ වේගය 0යි කියලා කියනවා. එතකොට මේ විදිහට මේ බටයක් තුලින් මේ තියෙන්නේ බටේ. මේ බටේ බිත්ති. එතකොට බටයක් තුලින් තරලයක් ගලනකොට මේ ෂේප් එකට තමයි ගලන්නේ. එතකොට මේ ෂේප් එකේ එන්නේ මැද ස්තරයේ වැඩිම වේගයෙන් යන්නේ. එන්න වේගය අඩු වෙලා බිඳු වෙනවා. අනිත් පැත්තට එන්න වේගය අඩු වෙලා බිඳු වෙනවා. මෙහෙත් වේගය බිඳු වෙනවා. එතකොට මේ මැද ස්තරයේ උපරිම වේගයෙන් යනවා. ඉතුරු ස්තර වේගයේ ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට ඒකට හේතුව මේ ඝර්ෂණ බල තමයි. එතකොට මේ පොළොව උඩ කිසියම් තරලයක් ගන්නවා නම් අපි හිතමුකෝ මේ කිසියම් තරලයක් තියෙනවා ඒක උඩ වස්තුවක් තියෙනවා. අපි ওই වස්තුව F බලයක් දීලා අදිනවා. ඇද්දාම වස්තුව ඇදිලා එනවා. වස්තුවත් එක්ක තරලෙත් ඇදිලා එනවා. ඒ වගේ වෙලාවක තරලය ඇදිලා යන්නේ මේ මෙන්න මෙහෙම. කර්ව් එකක් විදිහට. තරලය. එතකොට මේ උඩම තරලය වැඩිම වේගයෙන් ඊට පස්සේ එන්න වේගය අඩු වෙනවා. එන්න වේගය අඩු වෙනවා. මේ ස්තරලේ Vmax වේගය උපරිමයි මෙතන වේගය බිඳුවයි. හරි. ඔය විදිහට තමයි යන්නේ. මේක පොඩ්ඩක් ඇඳ ගන්න. ඇඳලා මට හරි කියන්න. ඒකේ ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරිද? හෙලෝ සිලුනි. හරි සර්. එතකොට මේකේ මේ ඊළඟට අපි දැන් මේකේ මෙහෙම වෙන හැටි අපි පොඩ්ඩක් අධ්‍යයනය කරනවා. දැන් මේ ස්තර ගමන් කරනකොට ස්තර අතර ඝර්ෂණ බල හට ගන්න ආකාරය. දැන් අපි එක ස්තරයක් මෙහෙම ඇන්දොත් මේ එයාට සාපේක්ෂව පහළ ස්තරය අපි හිතමු මේ තියෙන්නේ උඩම ස්තර මේ ස්තරය. දැන් මම
මේ අඳින්නේ මෙන්න මෙයා. එක කියන්නකො මේ තමයි එක. ඊට පස්සේ සහ දෙවෙනි ස්තරය. දෙවෙනි ස්තරේ එයාට පොඩ්ඩක් පහළින් ඉන්නවා. යා. දැන් මේ උඩ ස්තරේ තමයි වැඩි වේගයෙන් යන්නේ. උඩ ස්තරේ වැඩි වේගයෙන් යනවා. මෙයා දෙවෙනි ස්තරේ. උඩ ස්තරයේ අපි හිතමු යන වේගය v1. යට ස්තරයේ යන වේගය v2. සහ මේ v1 විශාලයි v2. එතකොට මේ උඩ ස්තරයෙන් යට ස්තරයට ඝර්ෂණ බලය දෙන්නේ ඉස්සරහට. යට ස්තරයෙන් උඩ ස්තරයට ඝර්ෂණ බලයක් දෙනවා පස්සට. මම ඒක පොඩ්ඩක් මෙතනින් අදින්නම් මේ හිතමු මේ මෙයාගේ මත ඝර්ෂණ බලය ක්‍රියා කරනවා මේ හරය ඔස්සේ මේ පැත්තට. මේ තමයි දුෂ්ටාවිතා බලය. මෙයාගේ වර්ගඵලය a. වර්ගඵලය a. මේ ස්තර දෙක අතර දුර d. එතකොට මේක තමයි දුෂ්ටාවිතා බලය. ඒගොල්ලෝ කියනවා මෙහෙම එකක් මේ f බෙදීම a අනුලෝමයි ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ v1 යට v2 බෙදීම d. ඔන්න ඔබට අනුලෝම කියලා කියනවා. හරි. එතකොට දැන් මේ මෙතන මැදට නියතයක් ගන්නවා. මැදට අපි නියතයක් ගන්නවා. නියතේ නීටා. මේ ප්‍රවේග වෙනස ඩෙල්ටා v යට d. ඉතින් මෙයාට කියනවා මේ දුෂ්ටාවිතා සංගුණක. මේ එයාගේ ප්‍රවේග අනුක්‍රමණය. එතකොට මේක ලියා ගන්න. දෙකක් තියෙනවනේ අහන්න. මේක මේ නිව්ටන් විසින් හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට මේ ඒකට අපි දුෂ්ටාවිතා සංගුණකය කියලා කියනවා. දුෂ්ටාවිතා සංගුණකයේ ඒකකත් හොයන්න. හොයලා මට කියන්න බලන්න.
හරිද සිග්නි? හරි සර්. ඔව්. මේ එතකොට අපිට මේ පොයිසන් කියන එකන අපිට සමීකරණයක් ඉදිරිපත් කළා. එයා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මේ නලයක් පටු නලයක් තුලින් අසම්පීඩ්‍ය තරලයක් අසම්පීඩ්‍ය දුෂ්‍රාවී තරලයක් අනවරත ප්‍රවාහයකින් ගලාගෙන යනකොට මේ එයාගේ මේ අනවරත ප්‍රවාහයකින් ගලාගෙන යනකොට මේ එයාගේ ප්‍රවාහ ශීඝ්‍රතාවය පරිමා ගැනීමේ ශීඝ්‍රතාවය v බෙදීම t පරිමා ගැනීමේ ශීඝ්‍රතාව මේ රඳා පවතිනවා කිව්වා මෙන්න මේ සාධක මත එකක් මෙතන පීඩන අනුක්‍රමණය අපි හිතමු මෙතන පීඩනය P2 මෙතන පීඩනය P1 මේ දෙක අතර දුර L සහ මෙයාගේ මේ හරස්කඩ අරය මෙයාගේ අරය මෙයාගේ දුෂ්‍රාවීතා සංගුණකය මීටර් එයා කිව්වා මේ පරිමා ගැනීමේ ශීඝ්‍රතාව අනුලෝමයි පීඩන අනුක්‍රමණය යම්කිසි බලයක් මේ ඊට පස්සේ දුර r ගේ යම්කිසි බලයක් මීටාගේ යම්කිසි බලයක් ඕවට අනුලෝමයි කියලා කිව්වා. මේ ඊට පස්සේ මේක මාන විශ්ලේෂණයෙන් හෙව්වා. මාන විශ්ලේෂණයෙන් මේකට අගේ හෙව්වා. මේ අගේ හෙව්වහම උත්තර ටිකක් ආවා. මේ දැන් ඔයගලන්ට පුළුවන් මාන විශ්ලේෂණයෙන් මේක හොයන්න. මේ මම මේක දෙන්නම් ඔයගලන්ට මාන විශ්ලේෂණය හොයන්න ඉස්සෙල්ලා ලියා ගන්න පොයිසන් සමීකරණය. පොයිසන් සමීකරණය. පොයිසන්ගේ සමීකරණය. මේක පොයිසන් තමයි හෙන්නේ. ලියලා ඒක යටතේ ලියන්න පටු නලයක් තුලින් අනවරත ප්‍රවාහයකින් ගලන අසම්පීඩ්‍ය තරලයක අනවරත ප්‍රවාහයකින් ගලන දුෂ්‍රාවී අසම්පීඩ්‍ය තරලයක පරිමා ගැනීමේ ශීඝ්‍රතාව
එම නලය ඔස්සේ ඇති පීඩන අනුක්‍රමණයට එම නලය ඔස්සේ ඇති පීඩන අනුක්‍රමණයට පීඩන අනුක්‍රමණයත් නලයේ අරයත් හා ද්‍රවයේ දුෂ්‍රාවිතා සංගුණකය මත රඳා පවතින බව පොයිසන් ප්‍රකාශ කරන ලබයි. දැන් මාන විශ්ලේෂණේ මට මේකට මේ XYZ වලට අගයන් හොයලා දෙන්න. නීටගේ මාන ගන්න අර කලින් සමීකරණේ. කලින් සමීකරණේ F බෙදීමේ V8D උක්ත කරලා නීටාගේ මාන හොයන්න. මාන හොයලා මේකට ආදේශ කරන්න ඕනේ. ආදේශ කළා මට කියන්න x y සහ z වෙන අගයන් මොනවද කියලා. මම විනාඩි 5ක් දෙන්නම්. x ට 4යි මෙයාටද x ට 4යි සර්. x කියලා ගත්තේ මේ r අර r වලට සර් ගත්තේ. එහෙනම් r කියන්නේ මෙයානේ. ඔව් එහෙනම් y ට 4යි. r ට 4යි. හරි ඊළඟට අර දුෂ්‍රාවිතා සංගුණකයට ඍණ 1යි. හරි. පීඩන ඒකට සර් 1යි. පීඩන අනුක්‍රමයට ඔව් 1යි. හරි. ඔව්. ඒක තමයි එන්න ඕනේ. හරි. ඒකාව නම් හරි. එතකොට කොහොම තමයි එන්න ඕනේ. ඉතින් මේ මෙහෙම වෙනවා. එතකොට අපි මේකට මේ නියතයක් දැම්ම ඒගොල්ලෝ. නියතේ ඒගොල්ලෝ දැම්මා මේ පයි බෙදීම 8 කියලා. එතකොට මේ පීඩන අනුක්‍රමණයේ අපි ඩෙල්ටා p කියලා ලියනවා මේ යට a. නීතාවත් පල්ලෙහාට ගන්නවා. නීතාවත් මෙතනට දැම්ම හැකි. මෙතන වරක් r වල 4. එතකොට මේ මෙන්න මෙහෙම සූත්‍රයක් දෙනවා. හරි. මේ එතකොට මේකට අපි කියනවා පොයිසන් සමීකරණය කියලා. මේක කියාගන්න. මෙතන v කියන්නේ පරිමාණ. t කාලය r අරය දුෂ්‍රාවිතා සංගුණකය මේ පීඩන වෙනස. පීඩන වෙනස. දිග. ඔකට කියනවා පොයිසන්ගේ සමීකරණය කියලා. හරි. ලිව්වද සිරුනි? සර් හරි. හරි. ඔව්. මේ එතකොට ඊළඟට අපි කතා කරනවා තව සමීකරණයක්. ඒක කියනවා මේ ස්ටොක්ගේ සමීකරණය කියලා. ඒක ස්ටොක් හොයාගත්තේ ස්ටොක්ස් ලෝ කියනවා ස්ටොක්ගේ නියමය.
නැත්නම් ස්ටොක්ගේ නියමයේ කියලා අපිට කිව්වේ සමීකරණය තුන. එතකොට මේ ස්ටෝක් කිව්වා මෙහෙම එකක්. කිසියම් තරලයක් තුලින් වස්තුවක් පහළට ගලා මේ වස්තුවක් ගමන් කරනවා නම් පහළට හෝ පැත්තට හෝ කොහොමද වේගයකින් එයා මත ඇති වෙනවා දුෂ්‍රාවී බලයක්. චලිත දිශාවට විරුද්ධව දුෂ්‍රාවී බලයක් ඇති වෙනවා. මෙම දුෂ්‍රාවී බලය රඳා පවතිනවා මෙන්න මේ සාධක මත. මොනවද මේ F එක රඳා පවතිනවා මේ තරලයේ නීතා මත සහ මේ වස්තුවේ අරය R මත සහ මේ චලිත වන වේගය වස්තුව චලිත වන වේගය ඒවා මත රඳා පවතිනවා. මෙයාගේ x බලයක්, මෙයාගේ y බලයක්, මෙයාගේ z බලයක් මත රඳා පවතිනවා. එතකොට මේකත් අර වගේ මේ අසම්පීඩ්‍ය තරලයක් වෙන්න ඕනේ. ඒ වගේම මේ බෝලය වටා තියෙන රේඛා නැත්නම් දැන් බෝලේ පහළට යනකොට එයා වටා ඇති වෙනවා අනාකූල රේඛා. ඔය අනාකූල රේඛා එයා වටා ඇතිවන රේඛා අනාකූල රේඛා වෙනවා. සමහර බෝලේ පහළට යනකොට මේ ස්තරයෙන් ඇති වෙන රේඛා අනාකූල රේඛා වෙන්න ඕනේ. මේ අපි ස්ටොක්ගේ නියමය කියලා ලියන්න අසම්පීඩ්‍ය දුෂ්‍රාවී තරලයක් තුළින් චලනය වන ගෝලාකාර වස්තුවක් මත ක්‍රියා කරන දුෂ්‍රාවීතා බලය එම තරලයේ දුෂ්‍රාවීතා සංගුණකය ගෝලයේ අරය ගෝලාකාර වස්තුවේ අරය හා ගෝලයේ චලිත වන වේගය ගෝලාකාර වස්තුව චලිත වන වේගය මත රඳා පවතින බව ස්ටොක් විසින් ප්‍රකාශ කරන ලදී. මෙහිදී ගෝලයේ වටා ඇතිවන ප්‍රවාහ රේඛා අනාකූල විය යුතුයි. ගෝලයේ වටා අනාකූල ප්‍රවාහ රේඛා ඇති විය යුතුයි. දැන් මේකෙත් ඔයගොල්ලන්ට හොයන්න ඕනේ මේ xy z වෙන අගයන් මාන විශ්ලේෂණයෙන් xy z වෙන අගයන් හොයන්න ඕනේ. මම ඒකටත් විනාඩි 5ක් දෙන්න. මේ හොයලා මට කියන්න. බලන්න මොනවද එන්නේ? මීටට මොකක්ද එන්නේ? තම එකයි එන්නේ. එක එන්නේ. මීටට එකයි. ආර්ට
එකයි. එකයි නේ. බීට හෙලෝ එකයි සර්. හරි. හරි. හොඳයි. ඔව් මේ ඔක්කොටම එක එක එන්නේ. හරි. මාන විශ්ලේෂණයෙන් එක එක එනවා. ඒගොල්ලෝ පස්සේ මෙතනට සමානුපාතික නියතයක් දැම්මා. නියතේ දැම්මේ 6යි පයි කියලා. 6යි පයි මීටා RV තමයි සූත්‍රය. සමීකරණේ මේකත් ලියා ගන්න. මේක දුෂ්‍රාවීතා බලයට තියෙන සූත්‍රය. මෙතන v කියන්නේ වේගය. R අරය මීටා දුෂ්‍රාවීතා සංගුණය. F දුෂ්‍රාවීතා බලය. හරි. ලියන ඉවර වෙලා හරි කියන්නේ. සර් මං කියනවා ඇහෙන්නේ නැද්ද? නෑනේ. ඔන්න දැන් ඇහුණා. ඉස්සලත් කිව්වද? හරි. එහෙනම් මේ සිලුනි ඉවරයිනේ. ඔව් සර්. මේ එතකොට අපි මේ මේ ස්ටෝක් නියමයෙන් අපි කතා කරනවා තරලයක් තුලින් පහළට ගමන් කරන වස්තුවක් මත බලය නිසා එහි ප්‍රවේගය වෙන විචලනය. එතකොට මේ අපි හිතමු මෙන්න තරලයක් තියෙනවා. ඕක ඇතුලෙන් මේ ගෝලාකාර වස්තුවක් පහළට චලිත වෙනවා. පහළට චලිත වෙනවා. මේ ආරම්භක අවස්ථාවේදී පහළට වේගය බිඳුවයි. දැන් මෙයා මත බල ක්‍රියා කරනවා. මෙයා මත ක්‍රියා කරන බල ගත්තොත් මේ පහළට තියෙනවා mg. පහළට තියෙනවා mg, ඉහළට තියෙනවා u. ඔච්චරයි ආරම්භයේදී බල තියෙන්නේ. දුෂ්‍රාවී බලය ක්‍රියා කරන්නේ මොකද වේගය නැහැ. වේගයක් නැහැ. එතකොට මේ ආරම්භයේදී මෙයාගේ ත්වරණය මට ලියන්න පුළුවන් mg ඍණ u සමානයි එන්නේ. හරි. එතකොට මෙතනදී මේ ත්වරණය උපරිමයි. මැක්සිමම්. උපරිම ත්වරණයක් තියෙනවා. දැන් මෙයා කාර්යයත් එක්ක පල්ලෙහාට යනකොට මෙයාට වේගයක් එනවා. දැන් මෙයා මත ක්‍රියා කරන බල ගත්තොත් පහළට mg, ඉහළට u සහ තව එකෙක් තියෙනවා. මේ තමයි F දුෂ්‍රාවීතා බලයක් තියෙනවා. දැන් මෙයාට වේගයක් තියෙනවා. v සමානයි අපි හිතමු v. එතකොට දැන් මෙයාගේ බල අපි ලිව්වොත් දැන් මෙයාගේ සම්ප්‍රයුක්ත බලයට දාන්න වෙන්නේ mg ඍණ u ධන f. නැත්නම් mg ඍණ u ඍණ f. F සමානයි mb. ඒ කියන්නේ දැන් මේ එන්නෙන් ත්වරණය අඩු වෙනවා. දැන් මෙයාට වේගය නිසා දුෂ්‍රාවී බලයක් ඇති වෙනවා. දුෂ්‍රාවී බලය නිසා ඉහළට අමතර බලයක් ඇති වෙනවා. ඒ බලය නිසා මෙයාගේ සංප්‍රයුක්ත බලය අඩු වෙනවා. සංප්‍රයුක්ත බලය අඩු වෙන නිසා ත්වරණයක් අඩු වෙනවා.
මේ ඉතින් මේ කාලයත් එක්ක මොකද වෙන්නේ? කාලයත් එක්ක මේ F බලය වැඩි වෙනවා. F බලය වැඩි වෙනවා. ඇයි V වැඩි වෙනවා. V වැඩි වෙන නිසා F බලය වැඩි වෙනවා. ඇයි අපි දන්නවා මේ F සමානයි 6යි මීටර් RV නේ. V වැඩි වෙනකොට F එක වැඩි වෙනවා. හරි. F එක වැඩි වෙනවා. F වැඩි වෙනකොට මේ සංප්‍රයුක්තය අඩු වෙනවා. සංප්‍රයුක්තය අඩු වෙනවා. අඩු වෙලා එක්තරා මොහොතක් එනවා මේ සංප්‍රයුක්තය ශූන්‍ය වෙනවා. සංප්‍රයුක්තය ශූන්‍ය වෙනවා. එක්තරා මොහොතකදී එක්තරා මොහොතක් එනවා මම මේක v dash කියලා දාන්න. මෙතනදී f dash කියලා දාන්න. f dash. එක්තරා මොහොතක් එනවා මෙයාගේ අගය උපරිමයක් වෙනවා. එතෙන්දී මේ මෙන්න මෙහෙම එන්නේ. mg ඍණ u ඍණ f සමානයි බිඳුවයි. ඒ කියන්නේ ත්වරණයක් නැහැ. ඒ සමානයි බිඳුව වෙනවා. හරි. ඒ අඩු වෙනවා, ඒ අඩු වෙලා බිඳුව වෙනවා. ඒ අඩු වෙලා එක්තරා මොහොතක ත්වරණයේ බිඳුව වෙනවා. ත්වරණයේ බිඳුව වුණාම වේගය උපරිම වෙනවා. වේගය උපරිමයි. අපි එතෙන්දී v ට කියනවා v ටර්මිනල් කියලා. ටර්මිනල් වෙලොසිටි. මේ ආන්ත ප්‍රවේගය. මේ කියනවා ආන්ත ප්‍රවේගය. අවසාන ප්‍රවේගය. අන්තිමට ගන්න ප්‍රවේගය. ඒක තමයි උපරිම වේගය. ඊට වඩා වේගය වැඩි වෙන්නේ නැහැ. මොකද ත්වරණය වැඩි වෙන්නේ නැහැ. ඒකට ආන්ත ප්‍රවේග අවස්ථාවේදී මට කිව්ව හැකි මේ මට කියන්න පුළුවන් මේ m ඍණ u sorry මෙතන mg mg ඍණ u සමානයි f. නැත්නම් mg සමානයි u ධන f. එහෙමකට කිව්වේ. එතකොට මම මේකට මේ ප්‍රකාශයකුත් ලියා ගන්නවා ආන්ත ප්‍රවේග අවස්ථාවට. දැන් මට mg මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. අපි හිතුවා මේ ද්‍රවය මේ වස්තුවේ ඝනත්වය ρ ඔබ්ජෙක්ට් ρ o. ඊළඟට මේ එළියේ තියෙන ද්‍රවය එළියේ හැමතැනම ද්‍රවය තියෙන්නේ. ද්‍රවයේ ඝනත්වය ρ ලික්විඩ්. ලික්විඩ් කියලා දාන්න ද්‍රවය. එහෙමනම් මට වස්තුවේ mg ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. 4න් 3යි π r ඝනය ρ ඔබ්ජෙක්ට් g. අඩු කිරීම u ලියා ගන්න පුළුවන් 4න් 3යි π r ඝනය ρ ලික්විඩ් g. සමානයි 6යි π මීටර් RV ටර්මිනල්. මම ලියාගත්තා. මේ පරිමාවරක් ඝනත්වය වශයෙන් ලියාගත්තා. එතකොට ඕකේ කැපෙන ඒවා කපන්න පුළුවන්. පයි කපන්න පුළුවන්. මේ R එකකුත් කපන්න පුළුවන්. එතකොට මේ 6 කපා ගන්න පුළුවන්. මේ 2යි 3යි එහෙම කැපුවාට පස්සේ මේ කට්ටිය මෙහාට ගේනවා. ගේනකොට මෙන්න මෙහෙම මට ලියා ගන්න පුළුවන් මේ R එකකුත් කැපෙනවා. එතකොට 2 යට 9යි 3ක් ගෙනාවට පස්සේ මෙතන මේ R වර්ගයක් ඉතුරු වෙනවා. G එකක් ඉතුරු වෙනවා. G එකත් එළියට ගන්න පුළුවන්. වරහන් ඇතුළේ ඉතුරු වෙනවා ρ නෝට් අඩු කිරීම ρ e සමානයි vt ටර්මිනල්. එතකොට මේ ආන්ත ප්‍රවේගයට ප්‍රකාශය. ආන්ත ප්‍රවේගයට මේ වගේ ප්‍රකාශයක් එනවා. මේක තමයි ගන්න අවසාන ප්‍රවේගය.
මේකේ කිසියම් ගැටලුවක් තියෙනවද ශිරුනි තරණි මధుරංගි? ඔව්. ගැටලුවක් නැත්නම් sir. අපි ඔව් හරි. එහෙනම් අපි මේක ලියාගමු. ලියලා ඉවර වෙලා මට හරි කියන්න. මෙතන මේ කාලය සමග ප්‍රවේගයේ විචලනය කාලයත් එක්ක ප්‍රවේගයේ විචලනය අපි ගත්තොත් මේ මුලින් උපරිම ත්වරණයක් එන්න ත්වරණය අඩු වෙලා බිඳු වෙනවා. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ත්වරණය කියන්නේ අනුක්‍රමණය. ඒ කියන්නේ අනුක්‍රමණය එන්න අඩු වෙලා බිඳු වෙනවා. හැබැයි ත්වරණයක් තියෙන නිසා වේගය වැඩි වෙනවා. එතකොට වේගය වැඩි වෙනවා අඩුවන අනුක්‍රමණයකින්. ඒ නිසා අපිට ප්‍රස්ථාරය මෙන්න මෙහෙම එන්නේ. අවසානයේ තිරස් වෙනවා. ඒ තිරස් වෙන අවස්ථාවේ වේගය තමයි vt. මේක තමයි කාලය සමග වේගයේ විචලනය. මේ ක්‍රියාවලියේදී මේකත් ඇඳගන්න. ලියලා ඉවර වෙලා මට හරි කියන්න. ප්‍රවේගය කියන්නේ ත්වරණ බිඳුව වෙනකොට තියෙන ප්‍රවේගය කිව්වොත් හරියද? නෑ ආන්ත ප්‍රවේගය කියන්නේ දැන් අර ත්වරණය බිඳුව වෙන අවස්ථාවේදී ප්‍රවේගය. ඒ කියන්නේ යාගේ ප්‍රවේගය වැඩි වෙලා අන්තිමට ගන්න උපරිම ප්‍රවේගය. ඒකයි ආන්ත ප්‍රවේගය කියලා කියන්නේ. පැහැදිලි වුණාද? ඔව් සර්. ඔව් මේ දැන් මේකෙදි මෙහෙම වැඩක් තියෙනවා. දැන් මෙන්න මේ සමීකරණය එන්නේ මේක එන්නේ මේ රෝ නෝට් විශාලයි රෝ එල් වෙච්ච වෙලාවක. ඒ කියන්නේ වස්තුවේ ඝනත්වය වැඩි ද්‍රවයේ ඝනත්වයට වඩා. ඒ වගේ වෙලාවක මෙයා පහළට තමයි යන්නේ. පහළට ගියාම ඔන්න ඔහමයි එන්නේ. සමහර අවස්ථා තියෙනවා මේ වස්තුවේ ඝනත්වය අඩු. සමහර අවස්ථා තියෙනවා මේ වස්තුවේ ඝනත්වය අඩුයි ද්‍රවයේ ඝනත්වය විශාලයි. ඒ වගේ වෙලාවක මේ වස්තුව ඉහළට තමයි යන්නේ. ඉහළට තමයි චලනය වෙන්නේ. වේගය. හරි. ඒ වගේ වෙලාවක මෙයාගේ මේ බලයන් ලකුණු කළොත් පහළට mg සෑම විටම උඩට u දැන් ft එන්නේ පහළට. ft එන්නේ පහළට. එතකොට අර අපේ මේ ආන්ත ප්‍රවේගයේ අවස්ථාවේදී කියන්නේ vt වෙලාවේදී මේ මෙන්න මේ සමීකරණයේ ඉන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මේ දැන් mg මෙන්න මෙහෙම උඩට යන නිසා යූරින් mg යූරින් mg තමයි fn. u ඍණ mg ඍණ f තමයි බිඳුව වෙන්නේ. ඒ නිසා දැන් u ඍණ mg තමයි සමාන වෙන්නේ f. ඒ නිසා එතනදී මේ සමීකරණයේ අවසානයේට එන්නේ 2 යට 9 r වර්ගයේ g අතර මේ රෝ l ඍණ රෝ නෝට් තමයි vt එන්නේ. මේ ඒක පොඩ්ඩක් ලියාගන්න මේ ද්‍රවයේ ඝනත්වයේ වස්තුවේ ඝනත්වයට වඩා වැඩි විට මෙන්න මේක තමයි ආන්ත ප්‍රවේගයේ සූත්‍රය. يعني වස්තුව දැන් උඩට යන්නේ. එතකොට ආන්ත ප්‍රවේගයේ සූත්‍රය මේක. ඒකත් පොඩ්ඩක් ලියන්න.
ලියලා හරි කියන්න. හරිද? සිලුනී තරණි හරි සර්. හරි. ඔව්. මේ දැන් එතකොට මේකේ තියරි කොටස ඉවරයි. මේකේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. පොයිසන් සමීකරණයේ භාවිතයෙන් ද්‍රවයක දුෂ්‍රාවීතා සංගුණකයේ සොයනවා. ප්‍රැක්ටිකල් එක ලියා ගන්න ප්‍රායෝගික පරීක්ෂණය පොයිසන් සමීකරණයේ භාවිතයෙන් ද්‍රවයක දුෂ්‍රාවීතා සංගුණකයේ සෙවීම